බුදුහාඳුරු දේතවනාරාමේ ධර්මශාලාවේ රජවරු මැතිවරු දහස් ගණන් මිනිස්සු පිරිවරාගෙන ධර්ම දේශනා කරන වෙලාව ධර්මාසනේ වැඩ ඉන්න බුදුහාඳුරෝ දිවසින් දැක්ක මාව හදපු මගේ අම්මා එනවා අවසන් වතාවට මාව දකින්න. මරණයට අවසර ගන්න මගේ ළඟට එනවා. ප්‍රජාපති තෙරණිය ඈත තියා එන වෙලාව බුදුරජාණන් වහන්සේ ධර්මාසනයෙන් නැගිටලා දෙවුරම් වෙහෙරේ ගේට්ටුව ළඟට දොරටුව ළඟට වැඩම කළ අම්මව පිළිගන්න. පින්නතුනි බුදුහාඳුරෝ පෙර ගමන් කරනවා කියලා කියන්නේ පූජිතම දෙයක්. කෙනෙක් කෙනෙකුට ඉස්සරහට ගිහිල්ලා පිළිගන්නවා කියන්නේ යාට දක්වන ගෞරවයක්. දැන් ඔය ඇත්තන්ගේ අපේ යාළුවෙක් මිත්‍රයෙක් නෑයේ ගෙදරට එනවා අපි දැක්කොත් ඈත තියාම දුවලා ගිහිල්ලා අතින් අල්ලලා පිළි අරගෙන ගෙට එක්කන් එනවා. ඒ ඔහුට දක්වන ගෞරවයක් ප්‍රියත්වයෙන් යුක්තව පිළිගන්නවා කියන හැඟීම ඔහුට දැන්වීමක්. බුදුහාඳුරෝ බලන්න අම්මට මොනතරම් ගරු කළාද කියලා මේ හදපු අම්මට. ජේතවනාරාමේ ගේට්ටුව ළඟට වැඩම කළා බුදුහාඳුරෝ ඈත බලන් හිටියා තමන්ගේ අම්මා වඩිනකම්. ළඟට එනකන් ඉඳලා බුදුරජාණන් වහන්සේ වම් අතින් අල්ලගෙන ප්‍රජාපති තෙරණිය ධර්මශාලාව ඇතුළට වඩම්මවාගෙන ආවා. ලෝකයට ආදර්ශයක් දෙන්න ඕන නිසා අම්මට මව් පදවියට මොනතරම් ගරු කළ යුතුයිද කියලා. වඩම්මවාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ධර්මාසනයේ වාඩි වෙලා ප්‍රජාපති තෙරණියට අම්මට මතක් කළා මගේ ඉස්සරහා වාඩි වෙන්න අම්මේ කියලා. ප්‍රජාපති තෙරණිය වෙවුලන්න ගත්තා. බුදුහාඳුරන්ගේ ඉස්සරහා කෙනෙකුට වාඩි වෙන්න බෑ මූණට මූණ බලාගෙන. එකත් පසක ඒක මන්තං අට්ඨාසි කියලා කියන්නේ. දෙවියෝ බ්‍රහ්මයෝ පවා බුදුහාඳුරන්ගේ එකත් පසකයි වැඩ හිටියේ. බුදුහාඳුරන්ගේ ඉස්සරහා වැඩ ඉන්න බෑ. ඇයි? ඒ තරම් සීලයක් ප්‍රඥාවක් ගුණයක් වෙන කෙනෙක් තුල නැති නිසා. එහෙම පාරමිතා ශක්තියක් වෙන කෙනෙක් තුල නැති නිසා. බුදුහාඳුරෝ දිවසින් දැක්ක අම්මා බය වෙලා ඉන්නේ රහත් උනත් කුකුසකින් ඉන්නේ. මතක් කළා මෑණියන්ට අම්මට අම්මේ අවසාන මොහොතේ මගේ උණුසුම අම්මගේ සෙනෙහස මට දැනෙන විදියට මගේ ළඟ වාඩි වෙන්න කියලා. ප්‍රජාපති තෙරණියට වයස අවුරුදු 80යි. දරා ගන්න බෑ සන්තෝෂයේ බුදුහාඳුරන්ගේ ඉස්සරහම පාදක අභියසම වාඩි වුණා. වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට මතක් කළා ස්වාමීනි මගේ බුදු පුතේ නැවතත් මං ඔබ වහන්සේ වායි දකින්නේ නැහැ. මේ අන්තිම වතාවට මං ඔබ වහන්සේව දකින්න වෙලාව මගේ මූණ ඔබ වහන්සේට ආපහු දකින්න ලැබෙන්නේ නැහැ. ඔබේ බුදු මුව ඔය බුද්ධ රූපය මට නැවතත් දකින්න ලැබෙන්නේ නැහැ. මේ මගේ අවසාන දැක්ම. මේ වෙලාවේ මගේ හිතේ තියෙන දේ මට කියන්නට ඕනේ ඔබ වහන්සේට අවසර දෙන්න කියලා. අම්මට හිතේ තියෙන හැම දෙයක්ම මා ඉදිරියේ පවසන්න කියලා බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා. ඒ වෙලාවේ ප්‍රජාපති තෙරණිය නළලේ අත් දෙක තියාගෙන වැඳගෙන බුදුහාඳුනට මතක් කරනවා අහං සුගත තේ මාතා ත්වංච වීර පිතා මම සද්ධම්ම සුඛදානාත තයා ජාතා මිගෝතම. බුදුහාමුදුරුවනේ මං ඔබ වහන්සේව වැදුවේ නැති වුණාට හදපු අම්මා, ඔබ වහන්සේව පෝෂණය කරපු අම්මා මම ස්වාමීනි. ඒ වුණාට මම සතුටු වෙන්නේ නැහැ, සන්තෝෂයටපත් වෙන්නේ නැහැ ශ්‍රේෂ්ඨ අම්මා කෙනෙක් කියලා. නමුත් ඔබ වහන්සේ ශ්‍රේෂ්ඨ අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්. ඒකට හේතුව බුදුහාඳුරෝ මතක් කරනවා ඔබ වහන්සේ මගේ තාත්තා. අහං සුගත තේ මාතා ත්වංච වීර පිතා මම. ස්වාමීනි මං ඔබ වහන්සේගේ අම්මා වුණාට ඔබ වහන්සේ මගේ වීර පියා. ඇයි මේ අම්මා පුතාට තාත්තා කියලා කියන්නේ? මතක් කරනවා ස්වාමීනි ඔබ වහන්සේ තමයි සද්ධම්ම සුඛදානාත. සද්ධර්ම සෝය මට ලබලා දුන්නේ පැවිද්ද දීලා. මේ ශාසනය තුල මහානකම පැවිද්ද ලබා දීලා මාව අරහත්ත්වයේ තුලට නංවලා තිබේ උත්පත්තිය ලබලා දුන්නේ ශාසනයේ ඔබ වහන්සේ. ඒ උපත ශ්‍රේෂ්ඨ උපතක්, යලි උපතක් සිද්ධ නොකරන උපතක්. ඒ නිසා ඒ ශ්‍රේෂ්ඨ උපත ලබා දීපු ඔබ වහන්සේ මගේ ශ්‍රේෂ්ඨ පියා කියලා මතක් කරලා බුදුරජාණන් වහන්සේට නැවතත් ප්‍රජාපති තෙරණිය බුදුහාමුදුරුවෝ ඉස්සරහා මතක් කරනවා සංවද්දිතෝ යං සුගත රූපකායෝ මයා තව අනින්දිතෝ ධම්මකායෝ මම සංවද්දිතෝ තව. බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේගේ ලස්සන ශරීරය පෝෂණය කළේ මම, රැක බලාගත්තේ මම. ඒ වුණාට ස්වාමීනි ඔබ වහන්සේගේ ශරීරය කවදා හරි මේ පොළොවට පස් වෙලා යනවා.
දිරලා යනවා. මොහොතින් මොහොත වයසට යනවා කියලා කියන්නේ දිරලා යනවා කියන එකයි. ඔබ වහන්සේගේ මේ ස්ථීර භාවයක් නැති ශරීරයයි මම පෝෂණය කළේ. ඒ වුණාට ඔබ වහන්සේ මට වඩා ශ්‍රේෂ්ඨයි. ඔබ වහන්සේ මගේ ස්ථීර ධර්ම කාය පෝෂණය කළා. ධර්ම කාය කියලා කියන්නේ ධර්මය අවබෝධ කරවීම නැමැති ධර්මය අවබෝධ කරගන්නට මට මාර්ගය පෙන්වලා දුන්නා. එනිසා මගේ දහම් කය ධර්ම ශරීරය ඔබ වහන්සේ පෝෂණය කළා. ඒ ශරීරය සදාතනිකයි, විනාශ වෙන්නේ නැහැ. නිර්වාණයටපත් වෙන්නට මට පුළුවන්කම ලැබුණේ නිසායි මගේ ධර්ම කාය පෝෂණය කළේ ඔබ වහන්සේ. නැවතත් මතක් කරනවා බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා නිස්වාමීනි, යම් කිසි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙනුවෙන් දරුවෙක් හිතනවා නම් ණය ගෙවන්නට කියලා. අම්මා පෝපු කිරිවල ණය, තාත්තා හෙළපු දහඩියේ ණය ගෙවන්නට කියලා හිතනවා නම් එහෙම හිතලා අම්මා තාත්තා දෙන්නව උරයිස් දෙකේ තියාගෙන අවුරුදු 100ක් අම්මා තාත්තා දෙන්න නාවන, කවන, පොවන, කැතකුණු අත ගන්න හැමදේම කළත් අම්මා තාත්තගේ ණයෙන් දරුවන්ට නිදහස් වෙන්න බෑ කියලා ඔබ වහන්සේමයි දේශනා කළේ. ඒ වුණාට ස්වාමීනි, ඔබ වහන්සේ නම් මට ණය නෑ. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේට මතක් කරනවා වද්දන රක්කනේ මයිහං අනනෝතුං මහා මුනි පුත්තකාමාතියා මාතා ලබන්තුතා දිසංසුතං. බුදුහාඳුරුනේ, ඔබ වහන්සේව මම පෝෂණය කළා. ඒ පෝෂණය කරපු ණයෙන් ඔබ වහන්සේ නිදහස්. හේතුව මට ධර්මය අවබෝධ කරවපු නිසා. යම් අම්මා කෙනෙක්ගෙන් තාත්තා කෙනෙක්ගෙන් යම් කිසි කෙනෙක් තමන්ගේ ණයෙන් නිදහස් වෙන්න කල්පනා කරනවා නම් බුදුහාඳුරෝ දේශනා කළේ වැරදි මතයක ඉන්නවා නම් අම්මා තාත්තා මිත්‍යා දෘෂ්ටිකව ඉන්නවා නම් ඒ මිත්‍යා දෘෂ්ටික භාවයෙන් යම් දරුවෙකුට පුළුවන් නම් තමන්ගේ අම්මා තාත්තව මුදව ගන්න, ඒ දරුවා අම්මා තාත්තගේ ණයෙන් නිදහස් කියලා. ස්වාමීනි, ඒ වුණාට ඔබ වහන්සේ මට ණය නැහැ. ප්‍රජාපති තෙරණිය මතක් කළා. ඔබ වහන්සේව පෝෂණය කරපු, හදපු, වඩපු ණයෙන් ඔබ වහන්සේ නිදහස්. හේතුව ඔබ වහන්සේ මට නිවන් අවබෝධ කරවපු නිසා. එහෙම කියලා ඇය ප්‍රාර්ථනාවක් කරනවා පුත්ත කාමාති යා මාතා ලබන්තු තාදි සංසුතං. බුදුහාඳුරුනේ, යම් අම්මා කෙනෙක් දරුවෝ ලබන්න කැමති නම් ඔබ වහන්සේ වැනි දරුවෝ ලබත්වා. මෙහිම ප්‍රාර්ථනාවක් කරලා නැවතත් ඇය බුදුරජාණන් වහන්සේට වැඳගෙන මතක් කළා මුහුත්තං තණ්හා සමනං කීරං ත්වං පායිතං මයා තයහං සන්ත මච්ඡන්තං ධම්ම කීරං නිපායිතං. බුදුහාඳුරුනේ, පුංචි කාලේ ඔබ වහන්සේ කුසගිනි වෙලා අත් දෙක උඩට ඔසවගෙන කකුල් දෙක උඩට ඔසවගෙන හඬනවා. ඒ වෙලාවට මට දැනෙනවා ඔබ වහන්සේට බඩගිනි වෙලා කුසගිනි වෙලා කියලා. බුදුහාඳුරුනේ, මේ වෙලාවට මගේ ශරීරය මට දැනෙන්නේ මුළු සර්වාංගයේම තියෙන ලේ ටික කිරි බවට පත් වෙනවා වගේ. මම මේ වෙලාවට ඔබ වහන්සේව මගේ උඩුක්කුවට අරගෙන, උකුලට අරගෙන තනපුඩුව ඔබ වහන්සේගේ කටට තියලා මං කිරි ටික දෙනවා. බුදුහාඳුරුනේ, සමහර අම්මලා කියනවා දරුවා දත් වෙන කාලේ කිරි බොනකොට වේදනාවක් දැනෙනවා කියලා. දරුවා ලොකු වෙනකොට කිරි බොනකොට ශරීරයට වේදනාවක් දැනෙනවා කියලා. බොරුවක් නෙවෙයි මම කියන්නේ. මගේ බුදුහාඳුරුනේ, සංසාරේම ඔබ වහන්සේගේ අම්මා වෙන්න කරපු පාරමිතා පුණ්‍ය ශක්තිය වෙන්නේ නැති මට කවදාකවත් ඔබ වහන්සේ කිරි බොනකොට වේදනාවක් දැනෙලා නැහැ. කවදාකවත් මගේ ශරීරයට තනපුඩුවට වේදනාවක් දැනෙලා නැහැ. ඔබ වහන්සේ කිරි ටික තනපුඩුවට කට තියලා බොනකොට මට දැනෙන්නේ මගේ සර්වාංගයම පස්වන ප්‍රීතියෙන් පිනා යනවා වගේ. නමුත් බුදුහාඳුරුනේ, එහෙම කිරි දුන්නත් මම සතුටු වෙන්නේ නැහැ. හේතුව ඔබ වහන්සේ කිරි ටික බීලා පැයක් යනකොට ආපහු කුසගිනි වෙලා හඬනවා. මට බැරි වුණා බුදුහාඳුරුනේ, අම්මා කෙනෙක් හැටියට ඔබ වහන්සේගේ කුසගින්න සදාතනිකව නිවලා දාන්න. ඒ වුණාට ඔබ වහන්සේ මට වඩා ශ්‍රේෂ්ඨයි. මගේ කුසගින්න ඔබ වහන්සේ සදාතනිකව නිවලා දැම්මා. මොකක්ද ඒ කුසගින්න? ඇය මතක් කරනවා සාංශාරික දුක නැමැති කුසගින්න. සසර ඉපදෙමින් මැරෙමින් ගමන් කරනවා, සංසාරේ අනන්ත දුක් විඳිනවා කියන කුසගින්න ඔබ වහන්සේ නිවලා දැම්ම. මට පෝපු කිර තමයි ධර්මය නැමැති යමා කිර. ධර්මය නැමැති යමා කිර මට පෝල ඔබ වහන්සේ මට ඒ සංසාර දුක නැමැති කුසගින්න මගේ සදාතනිකව නිවලා දැම්මා. මෙහෙම මතක් කරලා බුදුරජාණන් වහන්සේට ප්‍රජාපති තෙරණිය මතක් කරනවා බුදුහාඳුරුවනේ, මම අම්මා කෙනෙක් හැටියට කෙලෙස් නැති කළා.
ඔබ වහන්සේ බණ කියනකොටත් ආසාවෙන් බලන් හිටියා. බුදුහාඳුරෝ ධර්ම දේශනා කරනකොට ප්‍රජාපති තෙරණිය මතක් කරනවා ස්වාමීනි මං පැත්තකට වෙලා ඔබ වහන්සේ ධර්ම දේශනා කරනකොට බලාගෙන හිටියා. ඒ බලාගෙන ඉන්නකොට කදාචි ධම්ම දේශන්තෝ කිපිලෝ කග්ගනායකෝ තදාහං ආසිසං වාචං අවෝචං කරුණාදීපං. බුදුහාඳුරනේ බණ කියන වෙලාවට ඔබ වහන්සේට කිමුහුමක් ගියත් මං ආශිර්වාද කළා. දැන් මේ වැඩි හිටිය ඇත්තු දන්නවා අපේ ඉස්සර සිරිතක් තිබුණා. පුංචි දරුවෙකුට කිමුහුමක් ගියත් ළඟ ඉන්න වැඩි හිටියෝ ආයුබෝ වේවා කියන. දැන් ඒ වයත් වෙලා ගිහිල්ලා ප්‍රජාපති තෙරණියත් මතක් කළ බුදුහාඳුරනේ ඔබ වහන්සේට කිමුහුමක් ගියත් මං ආශිර්වාද කළා. මං ආසාවෙන් බලන් හිටියේ බුදුහාඳුරු ධර්ම දේශනා කරනකොට ප්‍රජාපති තෙරණිය අම්මා හැටියට මොනතරම් සතුටෙන් බලන් ඉන්නේ නැද්ද? අද අපේ අම්මලා වුණත් එහෙමයි. මගේ පන්සලේ ගමේ පන්සලේ ධර්ම දේශනාවට වැඩම කළාම පොයේ දවසේ සිල් ගන්න නැත්තන්ට බණ කියන වෙලාවට පින්නතුනේ අපේ අම්මා මං ධර්ම දේශනාව පටන් ගත්ත වෙලේ ඉඳලා බිම් බලාගෙන මම කල්පනා කළා අම්මා නිදියන්නේ මොකද බණ අහන්නේ නැතුව කියලා. මම අපේ අනිත් සහෝදරියන්ට මතක් කළා මම බණ කියනකොට අම්මා බණ අහන්නේ නැහැ කියලා. නමුත් සහෝදරිය මට මතක් කරනවා හාමුදුරනේ අම්මා බණ අහන්නේ නැතුව නෙවෙයි. ඔබ වහන්සේ බණ පටන් ගත්ත වෙලේ ඉඳලා අම්මා බිම් බලාගෙන අඬනවා කියලා. ඇයට සතුට දරා ගන්න බෑ තමන්ගේ ඥාති හිත මිතුරෝ ඉස්සරහා පොඩි හාමුදුරුවෝ බණ කියනවා කියලා. ඒ විතරක් නෙවෙයි තාත්තා කවදාකවත් සිල් ගන්නේ නැහැ. ඉතින් මම ඒ තාත්තට දොස් කිව්වා බණ අහන්නේ නැහැ මම කොහොමද ගමට ඇවිල්ලා මගේ ඥාතීන්ට බණ කියන්නේ මගේ තාත්තවත් බණ අහන්නේ නැතිකොට. අම්මා මතක් කරනවා හාමුදුරුවනේ තාත්තා බණ අහනවා. ධර්මශාලාවට එන්නේ නැහැ තාත්තට සතුටට කඳුළු වෙනකොට ලැජ්ජයි. ඒ නිසා තාත්තා පන්සලට නගින තැන පාරේ ඉඳගෙන පාර අයිනේ වාඩි වෙලා මම දේශනා කරන බණ අහනවා කියලා. පෘථග්ජන මම කියන බණත් තාත්තාම ඒ තරම් සතුටින් අහනවා. ජීවමාන බුදුහාඳුරු දේශනා කරන බණ අහන්න ප්‍රජාපති තෙරණිය මොනතරම් සතුටු වෙන්නේ නැද්ද? ඇය මතක් කළා ඒ වෙලාවට මම ඔබ වහන්සේට ආශිර්වාද කළා. චිරං ජීව මහා වීර කප්පං තිට්ඨ මහා මුනි සබ්බ ලෝකස්සත්තාය බවසු අජරාමරෝ. ප්‍රජාපති තෙරණිය බුදුහාඳුන්ට ආශිර්වාද කළේ කොහොමද? චිරං ජීව මහා වීර ගොඩාක් කල් ඉන්න මගේ බුදුහාමුදුරනේ. එහෙම කියලත් මේ අම්මට සෑහීමක් නැහැ. කප්පං තිට්ඨ මහා මුනි කල්පයක් ඉන්න බුදුහාමුදුරනේ. ඒ කියලත් සැනසීමක් නැහැ. ඇය කියනවා බුදුහාඳුරනේ සියලු ලෝක සත්වයාට වැඩ පිණිස කවදාකවත් මැරෙන්නේ නැතුව ඉන්න අජරාමර කෙනෙක් වෙලා වැඩ ඉන්න කියලා මං ආශිර්වාද කළා කියලා. බලන්න පින්නතුනි දරුවට තියෙන ආදරය. මෙහෙම බුදුරජාණන් වහන්සේ අභිමුවදී සඳහන් කරන ප්‍රජාපති තෙරණිය නැගිටලා යන්න සූදානම් වෙන වෙලාවේ බුදුහාඳුරන්ගෙන් ඉල්ලීමක් කළා. චප්පං කුස දජාකින්නේ පාදේ කමල කොමලේ පසාරේහි පනාමන්තේ කරිස්සං පුත්තපේමසා. බුදුහාඳුරනේ මැරෙන්න මොහොතක් තියලා මේ අම්මා ඔබ වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා පුළුවන් ද ඊට කරන්න. බුදුහාඳුර මතක් කළා කරන්න ඉල්ලීම. ප්‍රජාපති තෙරණිය කියනවා බුදුරජාණන් වහන්සේට ස්වාමීනි පුංචි කාලේ මම ඔබ වහන්සේව හදනකොට වඩනකොට වෙන අම්මලා වගේම මම ඔබ වහන්සේව මගේ අත් දෙකින් උඩට ඔසවලා ඔබ වහන්සේගේ පාදකේ යටිපතුල් දෙක මගේ මූණි නාස්පුඩු දෙපැත්තේ හිටින විදිහට තියලා මම ඔබ වහන්සේගේ යටිපතුල් සිප වැළඳගෙන තියෙනවා. මම දන්නේ නෑ බුදුහාඳුරනේ වෙන අම්මලා මෙහෙම කරනවද කියලා. මම ඔබ වහන්සේගේ යටිපතුල් දෙක මගේ දිවෙන් ලෙව කාලා තියෙනවා. එහෙම කරපු මේ අම්මට ඔබ වහන්සේගේ රෝස මලක පෙත්තක තියෙන සිව්මැලි බවටත් වඩා සිව්මැලි ඔබ වහන්සේගේ යටිපතුල් දෙක දජ සේසත් පතාක ලකුණු වලින් විසුතුරු වෙච්ච අසීති අනුව්‍යංජන ලක්ෂණයන්ගෙන් විසුතුරු වෙච්ච ඔබ වහන්සේගේ යටිපතුල් දෙක බලන්න ආසයි. පාදක මා වෙත දිගු කරන්න බුදුහාඳුරනේ වැඳ නමස්කාර කරලා නිවනට යන්න. ප්‍රජාපති තෙරණිය මේ ඉල්ලීම කරන්නේ කකුල් දෙක බුදුහාඳුරුවන්ගේ ප්‍රජාපති තෙරණියට පෙන්වන්න කියලා. බලන්න බුදුහාඳුරුව මොනතරම් අනුකූල වෙනවද අම්මට. කෙනෙකුට හිතෙන්න පුළුවන් රහත් විච්ච අය මොන බොළඳ වැඩක්ද මේ කරන්නේ කියලා. නමුත් ලෝක සත්වයාට ආදර්ශයක් දෙනවා බුදුහාඳුරුව. පින්නතුනේ අත සිවුරට තියලා දන ඉස් දෙක ළඟට වෙනකන් සිවුර ඔසවලා බුදුහාඳුරන්ගේ සිරිපතුල් දෙක ප්‍රජාපති තෙරණියගේ දිහාවට දිගු කරනවා. අවුරුදු 80යි ප්‍රජාපති තෙරණියගේ වයස.
ධනයිස් දෙකෙන් හිටගෙන ඇය නැවෙනව බුදුහාඳුරන්ගේ පා දෙක දිහාවට. නැවිලා සිරිපතුල් දෙක කිරි කැටි දරුවෙක්ගේ යටිපතුල් දෙක අම්මා කෙනෙක් මූණේ නාස්පුඩු දෙපැත්තේ තියාගන්නවා වගේ අවුරුදු 80ක් පිරිච්ච ප්‍රජාපති තෙරණිය අවුරුදු 55ක් පමණ වයසේ ඉන්න බුදුහාඳුරන්ගේ යටිපතුල් දෙක නාස්පුඩු දෙපැත්තේ මූණේ තියාගෙන සිප වැඳ ගන්නවා. පුංචි දවස්වල කලා වගේම බුදුහාඳුරන්ගේ යටිපතුල් දෙක දිවෙන් ලෙව කරනවා. බලන්න පින්නතුනි දරුසෙනෙහස කෙලෙස් නැති කලක් හදවතේ තියෙන දරුසෙනෙහස. ඒකයි වරක් සුද්ධෝදන මහරජතුමා බුදුහාඳුරන්ට මතක් කළේ පුත්තපේ මං බන්තේ චවින් චිත්වා මන්සං චින්දති මන්සං චිත්වා නහාරුං චින්දති නහාරුං චිත්වා අට්ටිං චින්දති අට්ටිං චිත්වා අට්ටිමින්ජං ආමංච චින්දති කියලා. දරුසෙනෙහස කියලා කියන්නේ අම්මා තාත්තගේ ලේ මස් ඇට නහරවලට පපුවට විනිවිද බහැලා තියෙන දෙයක් කියලා සුද්ධෝදන රජතුමා බුදුහාඳුරන්ට මතක් කළා. ප්‍රජාපති තෙරණිය බුදුහාඳුරන්ගේ කකුල් දෙක සිප වැළඳගෙන සිතේ හැටියට ඒ කටයුතු සිද්ධ කළාට පස්සේ බුදුහාඳුරෝ පා දෙක ළඟට ගන්නවා. අම්මට තවත් සෑහීමක් නැහැ. බුදුහාඳුරන්ගේ නැවතත් ඉල්ලීමක් කරනවා. මගේ බුදුහාඳුරනේ අවසන් උස්ම හෙලන්න කලින් තව ඉල්ලීමක් කරනවා ඊට කරන්න. බුදුහාඳුරන්ට මතක් කරනවා සුවන්න රාසි සංකාසං ශරීරං කුරුපාකටං කତ୍වා සුදිට්ඨං දේහං නිබ්බත්තිං ගච්ඡාමි නායක. මගේ බුදුහාඳුරනේ හැන්දෑවේ අවසන් උස්ම හෙලන මේ අම්මට ආසාවක් තියෙනවා. පුංචි කාලේ ඔබ වහන්සේගේ ශරීරය මම නාවන කවන පොවන හැමදේම කළේ. ඔබ වහන්සේව නාවනකොට ඔබ වහන්සේට ඇඳුම් අඳිනකොට මේ හැම දෙයක්ම කළේ මගේ අතින්. දැසිදස් කම්කරු රජමාලිගාවේ කොච්චර හිටියත් බුදුහාඳුරනේ මේ හැම දෙයක්ම මගේ අතින්මයි කළේ. ඒ වෙලාවට මම ඔබ වහන්සේගේ ශරීරයේ සිප වැළඳ ගත්තේ නැති තැනක් නැහැ. ඔබ වහන්සේගේ ශරීරයේ හැම තැනක්ම මම සිප වැළඳගෙන තිනවා. මගේ ඇස් දෙකෙන් දැකලා තිනවා. එහෙම කරපු මේ අම්මට අවසන් උස්ම හෙලන්න කලින් ආසයි බුදුහාඳුරනේ ඔබ වහන්සේගේ රත්තරන් කඳක් බඳු ශරීරය දකින්න. සුවන්න රාසි සංකාසං කිව්වේ ඒකයි. රත්තරන් කඳක් බඳු ශරීරය දකින්න ආසයි. මේ ප්‍රජාපති තෙරණිය කියන්නේ මොකක්ද? බුදුහාඳුරන්ට සිවුර අයින් කළ ශරීරය පෙන්වන්න කියනවා. බලන්න පින්නතුනි අපේ අම්මලත් එහෙමනේ. මැරෙන මොහොතේ දරුවෝ ටික ළඟට ලං කරගෙන අතින් අල්ලගෙන පුංචි පුතා ලොකු පුතා කියලා කෑ ගහලා අහන්නේ දරුවන්ව. ලං කරගන්නේ දරුවන්ව. ප්‍රජාපති තෙරණිය මොනතරම් දරුසෙනෙහසකින් යුක්තද රහත් උනත් වෙන අම්මා කෙනෙක් නම් පින්නතුනි බුදුහාඳුරන්ට කරන්න බැරි දෙයක් නැහෙනි. කියන්න පුළුවන් අනේ බුදුහාඳුරනේ අද හැන්දෑවේ මට මරණය ලැබෙනවා. ඒකෙන් මාව ගලව ගන්න කියලා. මරණය සතුටින් බාර ගන්න ප්‍රජාපති තෙරණිය අවසන් අවස්ථාවේ කරන ඉල්ලීම බුදුහාඳුරන්ගේ ශරීරය පෙන්වන්න කියලා. බලන්න බුදුහාඳුරෝ අම්මට අනුකූල වෙන හැටි වචනය පිළිගන්න හැටි දිනෝ 1000ක් රජවරු සිටුවරු මැතිවරු දෙවිවරු බඹවරු බණ අහන වෙලාව ධර්මශාලාවේ 10 ගණක් මිනිස්සු ඉන්නවා. බුදුහාඳුරෝ කල්පනා කළා අනේ කිසිම කෙනෙකුට පෙනෙන්න හොඳ නෑ මේ කරන දේ. අදිෂ්ඨානයක් කළා මගේ අම්මට හැර වෙන කිසි කෙනෙකුට මම මේ කරන දේ නොපෙනේවා කියලා. ඒ මාදිෂ්ඨාන කරලා සිවුර පෙකණිය ළඟට වෙනකම් බුරිය ළඟට වෙනකම් පහත් කරලා බුදුහාඳුරගේ බුදු ශරීරයේ ප්‍රජාපති තෙරණියට පෙන්වුවා. දරා ගන්න බෑ සතුට මගේ බුදුහාමුදුරුවෝ බුදු පුතා මම අවසාන මොහොතේ කරන ඉල්ලීම ඉටු කරනවා. ප්‍රජාපති තෙරණිය වයස අවුරුදු 80යි වෙවුලනවා. ධනයිස් දෙකෙන් හිටගත්ත හිතලා බලන්න පින්නතුනි වයස අම්මා කෙනෙකුට අවුරුදු 80 ධනයිස් දෙකෙන් හිට ගන්නවත් පුළුවන්. දරු සෙනෙහස නිසා ලැබිච්ච කායික ශක්තිය ප්‍රජාපති තෙරණිය ධනයිස් දෙකෙන් හිටගෙන බුදුහාඳුරන්ගේ ෂඩ්වර්ණක් ගැන බුද්ධ රශ්මියෙන් විරාජමාන බැබලෙන රත්තරන් කඳක් බඳු ශරීරය දිහා බලාගෙන කල්පනා කළා. දෙයනේ සනරාමර ලෝක සිවංකර දෙවියන්ට දෙවි වූ බමුණට බමුණු උතුම් ලෝකාග්‍ර බුදු පියාණන් වහන්සේ මේ මගේ ඉස්සරහ වැඩ ඉන්නේ. මේ රත්තරන් ශරීරයේ බුදු සිරුර පෝෂණය වුණේ කාන්තාවක් විච්ච මගේ ඇඟේ ලේ ටිකෙන් නේද මම කෝපු කිරෙන් නේද පෝෂණය වුණේ කියලා කල්පනා කරනකොට නිරාමිස ප්‍රීතිය ප්‍රජාපති තෙරණියට දැනෙන්න ගත්තා. හදවතේ ඇතිවිච්ච සතුට දරුසෙනෙහස නිසා කඳුළු බවට පත් වෙලා ඇස් වලින් රූරා වැටෙන්න පටන් ගත්තා. බණ පොතපතේ සඳහන් වෙනවා පින්නතුනේ
ප්‍රජාපති තෙරණියගේ ඇස් වලින් වැටිච්ච කඳුළු ප්‍රමාණය මොනතරම්ද? ඇඳගෙන හිටපු කහ පාට වස්ත්‍රය තද කහ පැහැති ගෑනෙනකන් කඳුලෙන් තෙමුණා කියලා. බලන්න දරුසෙනියසක තරම. එහෙම බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ දිහා බලාගෙන ඉඳලා වැඳ නමස්කාර කරලා ප්‍රජාපති තෙරණිය බුදුරජාණන් වහන්සේට මතක් කරනවා ඉත්තියෝ නාම ලෝකග්ග සබ්බ දෝෂ කරාමතා යදිකෝ චත්ති දෝසෝ මේ කමසු කරුණාකර මගේ බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේගේ අම්මා වුණාට මේ ලෝකේ වාසනාවන්තම කාන්තාව මම වුණාට මම ස්ත්‍රියක්. ස්ත්‍රියගේ ස්වභාවය බුදුහාඳුනේ වැරදි කරන එක. ප්‍රජාපති තෙරණියගේ හිතේ සැකයක් තිබුණා. බුදුහාඳුරන්ගෙන් පැවිද්ද ඉල්ලලා 3-4 වතාවක් ඇවිටිලි කළා. ඒ නිසා බුදුහාඳුරන්ට යම් පීඩාවක් සිද්ධ වුණාද කියලා ඇය මතක් කරනවා බුදුහාඳුරන්ට. බුදුහාඳුරනේ මගේ අතින් ඔබ වහන්සේට යම් වැරැද්දක් වචනයකින් හරි වෙලා තියෙනවා නම් සබ්බ දෝෂ කරාමතා මගේ සියලු දෝෂයන්ට මට සමාව දෙන්න බුදුහාඳුරනේ කියලා අම්මා ඉල්ලීමක් කළ බුදුහාඳුරන්ගේ ළඟින් නැගිටලා යන වෙලාවේ මතක් කරනවා නතිත්ති පුබ්බං තව දස්සනේන චක්කුන්න සෝතං තව වාසිතේන චිත්තං මමං කේවල මේක මේව පප්පුයතං ධම්ම රසේන තිත්තිං. බුදුහාඳුරනේ කෙලෙස් නැති කරලා රහත් තුනක් මම අම්මා කෙනෙක්. ඒ නිසා මගේ ඇස් දෙක මගේ කන් දෙක තවමත් ඔබ වහන්සේගේ රූපේ දකින්න ඔබ වහන්සේගේ කටහඬ අහන්න ආසයි. ඒ වුණාට බුදුහාඳුරනේ මං දැන් සසර කතරින් එතර වෙලා. ඒ නිසා මගේ සිතට තවත් ආසාවක් නැහැ මේ සංසාරේ සැරිසරන්න. මේ සසර ඇලෙන්න. ඒ නිසා මම නිවනට යනවා මරණයටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේගෙන් පිරිනිවන් පානට අවසර අරගෙන යන්න සූදානම් වෙන වෙලාවේ බුදුහාඳුරු ප්‍රජාපති තෙරණියගේ දකුණු අතින් අල්ලගෙන දෙවුරම් වෙහෙර ගේට්ටුව ළඟට වෙනකම් වැඩම කළා. වැඩම කරලා මෑණියන් වහන්සේ නොපෙනී යනකම් බුදුහාඳුරුව හිටගෙන බලාගෙන හිටියා. බලන්න පෙර ගමන් කළා පසු ගමන් කළා යනකොටත් පස්සෙන් ගමන් කළා. මේ ගෞරවය ලැබපු එකම කාන්තාව ලෝකේ මේ තරම් ගෞරවයක් ලැබුවේ ප්‍රජාපති තෙරණියම පමණයි. වාසනාවන්තම මෑණියන් වහන්සේ කාන්තාව ප්‍රජාපති තෙරණිය. ඒ පමණක් නෙවෙයි අටුවා ග්‍රන්ථවල සඳහන් වෙනවා විස්තර වෙනවා. පින්නතුනේ ප්‍රජාපති තෙරණියගේ මලගම සිදු වුණු වෙලාවේ ඒ ආදාහන උත්සවය සක්විති රජෙකුට කරනවා වගේ සිද්ධ කළේ. ඒ විතරක් මේ බුදුහාඳුරගේ ආදාහනයටත් වඩා පූජනීය බවට පත් වුණ හේතුව මේ දේහයට අත ගහගෙන ඉස්සරහැම වැඩම කළේ බුදුහාඳුරුවෝ. සරියුත් මහරහතන් වහන්සේලා මහරහත් උතුමන් වහන්සේලා දේහයට අත ගැහුවා කියලා සඳහන් වෙනවා. මොනතරම් පූජනීය ආදාහනයක්ද කියලා හිතලා බලන්න. අලු ටික දේහය ආදාහනය කරලා අලු ටික අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ අතට දුන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලා ඉස්සරහා මතක් කරන්නට යෙදුණා. ගෝතමී නිදනං යතා දඩ්ඩා තස්සා ශරීරකං සංකේහං නිබ්බානං ගච්ඡාමි. බුදුහාමුදුරෝ දේශනා කරන්නට යෙදුණා. ගෝතමිය මරණයටපත් වුණා පිරිනිවන් පෑවා. ඇයගේ දේහය ආදාහනය කළ අලු බවටපත් වුණා. දැන් මට සැකයි බුද්ධ නිර්වාණය බුදුහාඳුරන්ගේ පරිනිර්වාණයත් ළඟදිම සිද්ධ වෙයි කියලා. නොකියා මේ බුදුහාඳුරෝ කියන්නේ මොකක්ද? අම්මා නැති නිසා දැන් මගේ මරණය සිද්ධ වුණත් හොඳයි කියලා. බලන්න පින්නතුනේ අම්මට දක්වපු ගෞරවය බුදුහාඳුරෝ. ඒ විතරක් නෙවෙයි භික්ෂුන් වහන්සේලාට මතක් කළා යස්ස අතිසුගතේ සද්ධා යෝචපියෝ මහා මුනේ. යම් කිසි කෙනෙක් මා කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුක්ත නම් මා කෙරෙහි භක්තියෙන් යුක්ත නම් බුද්ධ මාතරී සත්කාරං කරෝතු සුගතෝ රසෝ. බුදුහාඳුරන්ට කරන ගෞරවයක් කියලා හිතාගෙන බුදුහාඳුරන්ගේ අම්මට බෞද්ධයා තමන්ගේ අම්මට ඒ ගෞරවය දක්වන්නේ ඒක බුදු කෙනෙකුට කරන ගෞරවයක් කියලා.